මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය නිශාන් තුෂාර, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. සෞඛ්‍ය වැඩ වර්ජනය අවසන්. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිසමට. පළාත් පාලන ආයතනවල අනියම් දෛනික හා කොන්ත්‍රාත් සේවකයන් 8000කට ස්ථිරපත්වීම්. කොවිඩ් මර්ධන එන්නත ලබා නොගත් අයට විදෙස් රටවල දොරටු වැසේ. යුද හමුදා පරිශ්‍රවලදී එන්නත්කරණය සාර්ථකව. යුරෝපා සංගමේ ඉල්ලීම් වහා ඉටු කළ යුතුයයි සමගි ජනබලවේගී ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීවරයා කියයි. සීනිහා පරිප්පු මිල ඉහළ යාම වැළැක්වීමට රජයෙන් පියවර. දැරිය අපයෝජනය කළ විශේෂඥ වෛද්‍යවරයා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ. වසර 7කට පසු ලිබියාව මහමැතිවරණයකට සූදානම් වී. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට කොන්ත්‍රාත් ගිවිසුම අත්සන් කිරීමට අවසන් කාලයක් ලබා දෙයි. සෞඛ්‍ය සේවයේ පරිපූර්ණක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තීන් 14ක් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අවසන් කෙරේ. අද පසුරුවේ සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය සමග පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන ඇත. නිසි උසස් වීම් ක්‍රමවේදයක් ලබා දීම, වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 14ක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වුණි. මේ නිසා ඉකුත් දිනවල රෝගීහු දැඩි ලෙස පීඩාවට පත්ව සිටියහ. පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ඉවත්වීමෙන් පුරපාඩු වූ පාර්ලිමේන්තු අසුනට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යෝජනා කර තිබේ. ඒ බව මැතිවරණ කොමිසමට දන්වා ඇත. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් මහතා පැවසුවේ රාජපක්ෂ මහතා ලබන බ්‍රහස්පතින්දා මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇති බවයි. පළාත් පාලන ආයතනයන්හි සේවය කරනු ලබන අනියම් දෛනික හා කොන්ත්‍රාත් සේවකයන් කඩිනමින් ස්ථිර කිරීමට රජය ක්‍රියා කරන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි. පළාත් පාලන ආයතනවල එම පදනම යටතේ 8000ක් පමණ දැනට සේවයේදී සිටින බව හඳුනාගෙන ඇත. මෙම පිරිස කඩිනමින් ස්ථිර කිරීමට අග්‍රාමාත්‍යතුමා උපදෙස් දී ඇතැයි අමාත්‍යවරයා කියා සිටි. ජනතාවාදී රජයක් ලෙස කුමන අභියෝග පැවතියද ජනතාවාදී තීරණ ගැනීමට රජය පසුබට නොවේ. මෙම යෝජනාව මුදල් අමාත්‍යවරයා ලෙස අගමැතිතුමා මීළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවද ඔහු සඳහන් කරයි. කොවිඩ් සඳහා එන්නත ලබා නොගත් වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයෙකුට කිසිදු රටක ගුවන් තොටුපළකින් හෝ වරායකින් ඇතුළුවීමට අවස්ථාව නොලැබෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පවසයි. යම් රටකට ඇතුළුවීමට වීසා ලබා දීමේදී කොවිඩ් එන්නත ලබාගෙන තිබේද යන්න සැලකිල්ලට ගැනේ. කොවිඩ් එන්නත ලබා ගන්නා සෑම අයෙකුම එම අවස්ථාවේම ජාත්‍යන්තර කොවිඩ් එන්නත් ලබාගත් පුද්ගලයන්ගේ ජාලයකට ඇතුළත් වෙයි. ලෝකයේ රටවල් සියල්ලක්ම එක් වී එම ජාලය ස්ථාපිත කර ඇත. විදේශ රැකියා සඳහා යාමට සූදානම්ව සිටින පුද්ගලයන්ට ඉතා කඩිනමින් එන්නත් ලබා දීමේ වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මකයි. ඒ සඳහා ඔවුන් ලියාපදිංචි විය යුතු බවද යුද හමුදාව දැනුම් දෙයි. එන්නත් ලබා ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත අනිවාර්යෙන් රැගෙන ආ යුතුය. ත්‍රිවිධ හමුදාව අදත් දිවයිනේ ස්ථාන 18කදී කොවිඩ් එන්නත ලබා දුන්නේය. ඊයේ එන්නත් ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව 41000කි. පෙරවරු 8:30 සිට රාත්‍රිය දක්වාම එම කටයුතු සිදු කෙරිණ. ත්‍රිවිධ හමුදාව සිදු කළ එම කැපවීම ඊයේ රාත්‍රියේ සිටම සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ පිරිස් ඇගීමට ලක් කර තිබුණි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පවසා සිටියේ කොවිඩ් එන්නත් ලබා දීම අවසන් කිරීමට වේලාවක් ලබා දී තිබුණද ඒ පිළිබඳ නොසලකා අවසන් පුද්ගලයා දක්වාම එන්නත් ලබා දුන් බවයි. කොවිඩ් එන්නත් කරණිය යුද හමුදාවට අයත් පරිශ්‍ර තුළ හෝ ඊට ආසන්න ප්‍රදේශවලදී සාර්ථකව සිදු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. විශාල ජනතා ප්‍රසාදයක් මේ වන විට ලැබී තිබේ. කොවිඩ් දුර හෝ ජාතික ආරක්ෂාව සම්බන්ධ ඕනෑම තත්වයකදී යුද හමුදාව තම කාර්ය ප්‍රශස්ත මට්ටමින් ඉටු කරන බව ඔහු කීවේය. අපිට කළ හැකි උපරිමයේ කිරීමයි අපේ බලාපොරොත්තුව. මෙම එන්නත් කරණය ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රමුඛත්වයේ හමුදාව ඉපිරේද පටන් ගත්ත දෙයක් නෙවෙයි. එන්නත් ශ්‍රී ලංකාවට රැගෙන ආවෝ ඉගස ප්‍රථම මාත්‍රේ ලබා දුන්න අවස්ථාවේ සිට මේ දක්වා ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රමුඛ විධ හමුදා එන්නත් කරණය සම්බන්ධයෙන් සම්බන්ධ වුණා. විශේෂයෙන්ම යුද හමුදාව බස්නාහිර පළාතෙන් පිටතත් බස්නාහිර පළාත තුළ ශ්‍රී ලංකා යුද හමුදා නාවික සහගුවන් හමුදාවත් එන්නත් කරණයට සෑම අවස්ථාවකදී සම්බන්ධ වුණා. නමුත් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම දැනට වෙන එන්නත් කබඩාවල රැස් කර තබන්නේ නැතුව වහාම ජනතාව වෙත ලබා දෙන ලෙස අත්කරු ජනාධිපතිතුමා විසින් ලබා දුන් උපදෙස් අනුව ජනතාව පෙරේදා දිනේදී මට මේ පිළිබඳ උපදෙස් ලබා දුන්නා. වහාම එන්නත් ජනතාවට ලබා දෙන්නේ කියලා. ඒ අනුව තමයි පෙරේදා මම මේ සකස් කරලා මේ අනුව රටේ විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ජීවත් වන ජනතාවටත් ඒ වගේම පිට පළාත්වල ජීවත් වෙන වයස අවුරුදු 60ට වැඩි ජනතාවටත් මේ එන්නත් ලබා දීමට අපි කටයුතු කරේ. මීට සමගාමීව විදේශගත විශ්වවිද්‍යාලවලට යාමට නියමිත දරුවන්ට එන්නත් කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මකයි. ඒ සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචිය ආරම්භ කර තිබේ. www.army.lk vaccine COVID-19 ලෙස අන්තර්ජාලයේ ලියාපදිංචි විය හැකිය. ඊයේ ශ්‍රී ලංකාවට ලැබුණු ෆයිසර් එන්නතේ මාත්‍රා 26,000 ශ්‍රී ලංකා යුද හමුදාව වෙත බාර දී තිබේ. ඒවා හෙට පෙරහරුවේ සිට ස්ථාන දෙකකදී වයස අවුරුදු 55ට වැඩි අය සඳහා එන්නත් කෙරේ. ඇස්ට්‍රාසෙනීකා ප්‍රථම මාත්‍රේ ලබාගත් කොළඹ 1 සිට කොළඹ 15 දක්වා ප්‍රදේශවල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට SMS එකක් මාර්ගෙන් දැනුම් දෙන වෙලාවක පැමිණ එන්නත ලබා ගැනීමට අපි කටයුතු සම්පාදනය කරලා තිබෙනවා. මේදී වැදගත් වන්නේ මේ ඇස්ට්‍රාසෙනීකා එන්නතේ දෙවන මාත්‍රය හැටියටයි මෙම එන්නත ලබා දෙන්නේ. මෙම එන්නත ඊට ප්‍රථම ලබාගත් කොළඹ 1 සහ 15 ප්‍රදේශයේ ජීවත් වන ජනතාව අතරින් වයස අවුරුදු 55ට වැඩි අයුරුන්ට පවණක් මෙම එන්නත යුද හමුදාව මගින් ලබා දීමට කටයුතු කරනවා. කොළඹ නගර සභා සීමාව වෙනුවෙන් කොළඹ නගර සභාවේ වෛද්‍යවරුන් මේ සඳහා ඔවුන් දත්ත ලබා දීමට අපිට කටයුතු කරලා තිබෙනවා. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින් අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත වද හිංසාවලට හා වෙනත් ක්‍රූර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලට නැතහොත් දඬුවමට එරෙහි සම්මත සංශෝධන පනත් කෙටුම්පත අපරාධ නඩු විභාග සංග්‍රහ විශේෂ විධිවිධාන පනත යටතේ නියමයක් සහ අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සමාජිකයන්ගේ වැටුප් හා දීමනා ප්‍රතිශෝධනය කිරීමේ යෝජනාවක් අද පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒවා ඉදිරිපත් කරමින් සභාව ඇමතු ඇමති අලි සබ්රි මහතා පැවසුවේ සිරමැදිරිවල පමණක් නොව සැකකරුවන් රඳවා සිටින වෙනත් ස්ථානවල අඩුපාඩු පෙන්වා දී මහේස්ත්‍රාත්වරයාට සුදුසු පියවර ගැනීමට එම සංශෝධන වලින් අවකාශ ලැබෙන බවයි. නීතියේ ප්‍රමාදයට පිළියමක් ලෙස අධිකරණ පද්ධතිය ඩිජිටල් කරණය කෙරේ. යල් පැනගිය නීති වෙනස් කිරීමට කමිටු 3ක් පත් කර ඇත. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තියට අනුව කිසිම පුද්ගලයෙකු අමානුෂික වදු හිංසාවලට භාජනය නොකළ යුතුය. ඒත් එක්කම සියලුම දෙනා 13 වගන්තියට අනුව සැකකරුවන් සියලු දෙනාම නිර්දෝෂිත්වයේ පූර්ව නිගමනයට භාජනය වෙනවා. ඒ කියන්නේ අධිකරණයකින් නඩු විසඳලා යම්කිසි පුද්ගලයෙකු වරදකරුවෙකු කරන තුරු ඔහු නිර්දෝෂී පුද්ගලයෙකු යන පූර්ව නිගමනය තමයි නීතියෙන් සලසලා දීලා තියෙන්නේ. එම නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ නිර්දෝෂී පූර්ව නිගමනයට භාජනය වන සැකකරුවන්ට මානුෂික වශයෙන් කටයුතු කිරීම හා කටයුතු
සැලසීමේ වැදගත්කම අපි දැනට හඳුනගෙන තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා සභාව අමතමින් මෙම සංශෝධන ගැන විරෝධයක් නැතැයි පැවසීය. එහෙත් 20 වෙනි සංශෝධනය සම්මත කර අධිකරණයේ පමණක් නොව සියලු ආයතනවල බලය ජනපතිට දුන් බව ඔහු චෝදනා කරයි. යුරෝපා සංගමේ ඉල්ලීම ඉටු කළ යුතුයයි ඔහු අවධාරණය කළේය. යුරෝපා හවුල අපේ සංශෝධන කීපයක් බලාපොරොත්තු වෙනවා. පළවෙනි එක තමයි ඩිටෙන්ෂන් ඩීఓ රැඳවීම නියෝග. අද මාස 18ක් ඕඩ කෙනෙක් රඳවාගෙන ඉන්න පුළුවන්. මාස්ත්‍රාත්වරයෙක් ඒගොල්ලෝ ඉදිරිපත් කරන්නේ නැතුව. යුරෝපා හවුල කියන්නේ මේක මාසයකට අඩු කරන්න. එතකොට කෙනෙක් අත්අඩංගුවට ගත්තාම පැය 48කින් අධිකරණයට ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේම පාපෝච්චාරණ කොන්ෆෙෂන්ස් පොලිසියට ඉදිරිපත් කරන පාපෝච්චාරණ පිළිගන්න එපා. අධිකරණයට මාස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් කරන පාපෝච්චාරණ පිළිගන්න. මෙවුව තමයි ජාත්‍යන්තර ප්‍රජා බලාපොරොත්තු ඉන්නේ. යුරෝපා හවුල ඉල්ලන සංශෝධන අපගේ ස්වෛරීභාවයට බලපානවලු. මේ ඉල්ලන දේම ස්වෛරීභාවයට බලපානවද? මේ රටේ හැම මිනිහෙක්ම ඉල්ලන දේ. කුමන වරදකට වුවද සැකකරුවන්ට පහර දීමට පොලිසියට නොහැක. ක්‍රූර ලෙස වද හිංසා කරන පුද්ගලයන්ට දෙන දඬුවම් වැඩි කිරීම යෝග්‍ය ක්‍රියාවකි. පාර්ලිමේන්තු මන්ත්‍රී WDG සෙනවිරත්න මහතා විවාදයට එක් වෙමින් මේ බව කීවේය. පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාගවන් මහතා සඳහන් කළේ නීති හා ප්‍රජාතන්ත්‍රවාදය එකට තිබිය යුතු බවයි. රටේ නව ආයෝජන ප්‍රතිපත්තිවලට එරෙහිව විවිධ බලවේග රටක් ලෙස අපගන්නා ක්‍රියාමාර්ග ආපස්සට හැරවීමේ උත්සාහයක් ඇති බව රාජ්‍ය අමාත්‍ය දෑසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කළ යුතු වන්නේ රටේ අනාගතය වෙනුවෙනි. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයන්ත වීරසිංහ මහතා විවාදයට එක් වෙමින් මෙම සංශෝධන පුරවැසියන්ට යහපතක් වන අතර එය ජාත්‍යන්තරයට පෙන්වීමට ගෙනෙන සංශෝධනයක් නොවිය යුතු බව කීවේය. COVID-19 වසංගතය හමුවේ දේශීය වෙළඳපොලේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව හඳුනා ගැනේ. එමෙන්ම රතු පරිප්පු සහ සුදු සීනි ඉහළ මිල ගණන්වලට අලෙවි කරන බව නිරීක්ෂණය වී ඇත. ඊට පිළියමක් වශයෙන් ඉන්දියාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් සීනි සහ රතු පරිප්පු ආනයනය කර ලංකා සතුස සහ සමුපකාර වෙළඳ ජාලය හරහා අලෙවි කිරීමට අවශ්‍ය පියවර ගැනේ. ඊට අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. 15 වෙනි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් විශේෂඥ වෛද්‍යවරයා ලබන සිකුරාදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ. මෙම සැකකරු වැලිසර නාවික හමුදා රෝහලේ හෘද රෝග විශේෂඥයෙකි. ඔහු අවස්ථා දෙකකදී දැරිය අපයෝජනය කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගත් පිරිස 34 දෙනෙකි. හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබෙන නඩුවක් යළි විභාගය සඳහා මේ මාස 20 වෙනිදා කැඳවේ. කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීරණය ගෙන ඇත. 2016 වසරේ මාර්තු මාස සිදු වූ බැඳුම් කර වෙන්දේසියකදී රජයේ රුපියල් බිලියන 15ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යයි ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ. අභාව ප්‍රාප්ත HR ජෝතිපාල මහතාගේ 34 වෙනි ගුණ සමරුව හෙටට යෙදී තිබේ. ඒ වෙනුවෙන් පොදු ජන ගායක HR ජෝතිපාල පිළිබඳ ශාස්ත්‍රීය කියවීම මැයින් විශේෂ වැඩසටහනක් හෙට පෙරවරු 10 සිට 12 දක්වා ජාතික ගුවන්විදුලියේ ස්වදේශීය සේවය ඔස්සේ සජීව ලෙස ප්‍රචාරය කෙරේ. මෙම වැඩසටහනට ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරුන් වන ජගත් වැල්ලවත්ත, මනෝජ් පුෂ්පකුමාර, නදීක ගුරුගේ යන මහත්වරුන්ද සංගීත පර්යේෂක මාධ්‍යවේදී ලාලා බේදීර සහ නවපරපුරේ ගායන ශිල්පීහු කිහිප දෙනෙක්ද සහභාගී වෙති. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සංවිධානය කරන රත්න සූත්‍ර දේශනාව අද පසුරු 6:30ට විකාශය කෙරෙන්නේ ඇමරිකාවේ ලාස් වේගාස්හි නෙවාඩා බෞද්ධ විහාරස්ථානයේ සිටයි. ඒ පිළිබඳව ජාතික ගුවන්විදුලියට අදහස් දැක්වූ විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය අලවල සුබෝති ස්වාමින් වහන්සේ. සදහැවතුනි, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මගින් සංවිධානය කරනු ලබන රතන සූත්‍ර දේශනාව ඇතුළු සෙත් පිරිත් දේශනාව ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගස් නෙවාඩා බෞද්ධ විහාරස්ථානයේ සිට අද සවස 6:30 සිට විසුරුවා හරිනු ලබනවා. කොවිඩ් වසංගතයේ හේතුවෙන් පීඩාවටපත් සකල ලෝකවාසීන්ට කායික මානසික සුවපත් භාවය සැලසේවා. සමදනාටම තෙරුවන් සරණයි. මේ ළඟට ප්‍රමුඛ පුවත.
මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තම බෝනස් තීමනාව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ග්‍රෑන්ඩ් බෝනස් රුපියල් මිලියන 8,600ක අසම සම ජීවිත රක්ෂණ බෝනස් තීමනාව මෙවරත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජීවිත රක්ෂණ හිමියන්ට මෙම තීමනාව රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින්ම පමණයි. වැඩි විස්තර සඳහා අමතන්න 0112 357 357 ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ දස ප්‍රයාමය ව්‍යාපෘතියේ කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන මේ වන විට ක්‍රියාත්මකයි. මෙහිදී මහවැලි කලාප තුළ සිදු කරන සියලුම කෘෂිකාර්මික කටයුතු පූර්ණ ලෙස කාබනිකකරණයට ලක් කෙරේ. මහවැලි කලාපවලට අවශ්‍ය හිඟ පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් පමණ වෙයි. එය සපුරා ගැනීම මෙහි අරමුණයි. හිඟ කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වන ග්ලිරිසීඩියා පැළ මිලියන 5ක් පමණ මහවැලි කලාපය තුළ රෝපණය කෙරේ. මෙම වැඩසටහන රට පුරා ක්‍රියාත්මක වන කාබනික විප්ලවයට අනගි සහයක් ලබා දෙනු ඇති බව මහවැලි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා ප්‍රකාශ කරයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. ප්‍රමිතියෙන් තොර මුවාවරණ අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට පැමිණිලි ලැබී තිබේ. මුවාවරණ නිසි ලෙස සකස් නොකර අලෙවි කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. පාරිභෝගික අධිකාරිය හෙට සිට රට පුරා මෙහෙයුම් සිදු කර ප්‍රමිතියෙන් තොර මුවාවරණ අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. විදෙස් පුවත් ඉදිරි මහමැතිවරණය සඳහා ඡන්දදායකයන් ලියාපදිංචි කිරීමට ලිබියානු ජාතික මැතිවරණ කොමිසම් සභාව ගත් තීරණය එක්සත් ජාතීන්ගේ සංවිධානය අගය කරයි. මේ වසරේ දෙසැම්බර් 24 වෙනිදා එරට මහමැතිවරණය පැවැත්වීමට නියමිතය. වසර ගණනාවක සිට ලිබියාවේ විවිධ අභ්‍යන්තර ගැටුම් පවතී. එරට ජාතික මැතිවරණයක් අවසන් වරට පවත්වා ඇත්තේ වසර 7කට පෙරය. ලිබියානුවන්ගේ මූලික අයිතිවාසිකම් ඉකුත් කාලයේදී බිඳ වැටී තිබුණේ. ඉන් එකක් හෝ ඉටු කිරීමට ක්‍රියා කිරීම ජගත් සංවිධානය අගය කර සිටී. පුද්ගලයන් 28 දෙනෙකු රැගත් ගුවන් යානයක් කම්චැට්කා අර්ධද්වීපයට උතුරින් පිහිටි පලනා ජනවාසයට ගොඩ බෑමට නියමිතව තිබියදී ගමනාගමන පාලනය සමග සම්බන්ධතාවය බිඳ වැටේ. මේ හේතුවෙන් මෙම යානය අතුරුදන්ව තිබේ. යානය පෙට්‍රෝ පවුලොවස් කලාපීය මධ්‍යස්ථානයේ සිට පියාසර කරමින් තිබුණි. ගුවන් යානය මුහුදට කඩා වැටී ඇති බව කළු පෙට්ටියේ සංඥා මගින් අනාවරණ වී තිබේ. බලධාරීන් පවසන්නේ මගින් 20 දෙනෙකු දරුවෙකු සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු එහි ගමන් ගනිමින් සිට ඇති බවයි. අධික වර්ෂාව හේතුවෙන් ඉන්දුනීසියාවේ ගම්මාන රැසක ජනතාව පීඩාවට පත්වෙති. එරට ආපදා අවම කිරීමේ ආයතනය පැවසුවේ ගම් වතුරට ගොදුරු වූ ගම්මාන 40ක් පිළිබඳ වාර්තාවක් ලැබී තිබෙන බවයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පසුගිය යහපාලන රජය සමයේදී අඩපණව පැවති මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම නැවත ආරම්භේ. එම මාර්ගයේ මේරිගම සිට කුරුණෑගල දක්වා කොටස මේ වන විට ඉදිවෙමින් පවතී. එම ව්‍යාපෘතිය මාස 3කින් අවසන් කිරීම අපේක්ෂාවයි. කිලෝමීටර 15කින් යුත් කඩවත මේරිගම කොටසේද වැඩ වසර 2024 වන විට නිම කෙරේ. දඹුල්ල කුරුණෑගල කොටසද ළඟදීම ආරම්භ කෙරේ. පොතුහැර සිට ගලගෙදර දක්වා මහනුවර මාර්ගයේ ප්‍රධාන කොටසක් ඉදිකිරීම මේ වන විට ආරම්භ කර ඇති අතර එයද වසර 2023 වන විට නිම කිරීමට කටයුතු සැලසුම් කර ඇත. වසර 2024 වන විට මධ්‍යම අධිවේගී මාර්ගය ජනතාවට විවෘත වනු ඇත. කොන්ක්‍රීට් කුළුණු මත ඉදිවන පැරණි පාලමේ සිට රාජගිරිය හරහා අතුරුගිරිය මාර්ගයේද
කැලණි පාලමේ සිට වරාය නගරය දක්වා අධිවේගී මාර්ගයේද ඉදිකිරීම 2023 වසර වන විට අවසන් කිරීමට නියමිතය. ක්‍රීඩා පුවත්. පාකිස්තානයත් සමග තව නොබෝ දිනකින් ආරම්භ වන එක්දින තරඟාවලියට නම් කර සිටි එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වීම නිසා නවක ක්‍රීඩකයන් තිදෙනෙකු කණ්ඩායමට එක් කර තිබේ. සැක්‍රෝලි, විල් ජැක් සහ බ්‍රෙන්ඩන් ක්‍රූසන් කණ්ඩායමට නම් කර ඇත. එංගලන්ත පිලේ නායකයා ලෙස බෙන් ස්ටෝක් ක්‍රියා කරයි. කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනාට අමතරව තවත් කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ. ශ්‍රී ලංකාවත් සමග ක්‍රීඩා කළ කණ්ඩායම සම්පූර්ණයෙන් නිරෝධායනයට යොමු කර ඇත. එංගලන්ත සංචාරයට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන 2020 සහ එක්දින තරඟාවලියට සහභාගී වන්නේ නම් ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අද රාත්‍රී 8ට පෙර අත්සන් කළ යුතුය. එම වේලාවට පෙර ගිවිසුම් අත්සන් නොකළහොත් එක්දින තරඟාවලියට එම ක්‍රීඩකයන් එක් කර නොගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB ගෞරව ප්‍රශංසා. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. හම්බන්තොට ආයෝජන කලාපයක් ලෙස වැඩි දියුණු කිරීමේ අරමුණින් නව ව්‍යාපෘතියක් ආරම්භයි. හම්බන්තොට ජාත්‍යන්තර වරාය හා ෂින්සින් සමූහයේ එක්ව වරායේ කාර්මික කලාපය තුළ ප්ලග්-ඉන් පාක් නිෂ්පාදන කම්හලක් පිහිටවීමට තීරණය කර ඇත. ෂින්සින් සමූහයේ විධායක අධ්‍යක්ෂ ජොන්සන් ලිව් මහතා පැවසුවේ මෙම නව ව්‍යාපෘතියේ වරායේ ප්‍රධාන සැලැස්මට අනුකූලව නිර්මාණය වන බවයි. නවීන තාක්ෂණය හා පහසුකම් සමගින් මෙම කාර්මික කලාපයේ දිවන බවද ඒ මහතා පැවසිය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ රට වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ ඔබට පිදෙන උත්තමාචාරයක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB ගෞරව ප්‍රශංසා හඳුන්වා දුන්නා. දැන් NSB ගෞරව ප්‍රශංසා සමගින් 6.75% අවම පොලියක් යටතේ මිලියන 5ක් දක්වා ණය මුදලක් පැය 2කින් ලබා ගන්න. විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබට වයස අවුරුදු 75 දක්වා ගෙවීමේ පහසුකම්ද සහිතයි. ග්‍රිබ් වාර්තා අනවශ්‍යයි. NSB ගෞරව ප්‍රශංසා ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. මෙරට පෙයාස් වගාව දියුණු කිරීමට රජය බලාපොරොත්තු වෙයි. දැනට පෙයාස් ප්‍රභේද 3ක් මෙරට වගා කෙරේ. ඉදිරියේදී නව ප්‍රභේද හඳුන්වා දී පැළ බෙදා දීම සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි. 2018 වසරේදී මෙට්‍රික් ටොන් 1600ක පෙයාස් අස්වැන්නක් ලබාගෙන ඇත. 2019 දී එය මෙට්‍රික් ටොන් 1800ක් දක්වා වැඩි වී තිබේ. එම වසර දෙකේදී පෙයාස් මෙට්‍රික් ටොන් 146ක් ආනයනය කර ඇත. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ අයියේ ඉතින් සල්ලි තමයි හදිස්සිය ඇත්තද හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක ත්‍රිවිලර් එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න LOLC Finance වීල් පොතට කෑෂ් වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. බස්නාහිර සබරගමුව වයඹ දකුණ සහ මධ්‍යම පළාත්වලට වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු පළාත්වල තැනින් තැන රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
කාලගුණ වාර්තාව ඔබ වෙතගෙන ආවේ. සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. සෞඛ්‍ය වැඩවර්ජනය අවසන්. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිසමට. පළාත් පාලන ආයතනවල අනියම් දෛනික හා කොන්ත්‍රාත් සේවකයන් 8000කට ස්ථිරපත්වීම. කොවිඩ් මර්ධන එන්නත ලබා නොගත් අයට විදෙස් රටවල දොරටු වැසේ. යුද හමුදා පරිශ්‍රවලදී එන්නත්කරණය සාර්ථකව. යුරෝපා සංගමේ ඉල්ලීම් වහා ඉටු කළ යුතුයයි සමගී ජනබලවේගී ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීවරයා කියයි. සීනි හා පරිපුමිල ඉහළ යාම වැළැක්වීමට රජයෙන් පියවර. දැරිය අපයෝජනය කළ විශේෂඥ වෛද්‍යවරයා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ. වසර 7කට පසු ලිබියාව මහමැතිවරණයකට සූදානම් වෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට කොන්ත්‍රාත් ගිවිසුම අත්සන් කිරීමට අවසන් කාලයක් ලබා දෙයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.